අයබෝවන් දරුවනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය 4 වෙනි ඒකකය ගිණුම්කරණය හැඳින්වීම කියන මාතෘකාවේ 4.3 උප අනුමාතෘකාව සම්බන්ධ. ඔයගොල්ලන්ට අපි මීට පෙර සාකච්ඡා කළා මෙම ඒකකයේ 4.1 සහ 4.2 අනුමාතෘකා දෙක පිළිබඳව. ඔයාලා අපි නැවත පාරක් මතක් කරගත්තොත් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද? ගිණුම්කරණයේ උප අරමුණු මොනවද? ඒ වගේම ගිණුම්කරණයේ බෙදෙන ප්‍රධාන කොටස් දෙක ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය ගැන ඒ වගේම අපි ඒ ඇල්මක් දක්වන පාර්ශවයන් පිළිබඳව ඒ වගේම මූල්‍ය ප්‍රකාශ සහ මූල්‍ය ප්‍රකාශන වලට පදනම් කරගන්න ගනුදෙනු පිළිබඳව තමයි පහුගිය ඒකකයෙන් අපි සාකච්ඡා කළේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම ඒකකයේ 4.3 ගනුදෙනු පිළිබඳවයි අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනි මේ ගනුදෙනු අපිට ඉතාමත් වැදගත් වෙනවා ගිණුම්කරණයේදී. එතකොට මෙම ගනුදෙනු පිළිබඳව මෙම ඒකක යටතේ මෙන්න මේ දේවල් පිළිබඳව අපිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු ගනුදෙනු හඳුනා ගැනීම. ගනුදෙනු හැඳින්වීම. ගනුදෙනු හැඳින්වීම ගැන අපි කතා කරමු. ඒ වගේම මේ ගනුදෙනු වල ලක්ෂණ ගනුදෙනු වල දකින්න ලැබෙන මූලික ලක්ෂණ මොනවද කියන එක. ඒ වගේම මේ ගනුදෙනු වලට උදාහරණ ගනුදෙනු සඳහා නිදසුන් මොනවද කියන එක. එතකොට මෙතෙන්දී අපිට ගනුදෙනු සඳහා නිදසුන් ඉදිරිපත් කරනකොට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සම්පත් උවමාරු වීම. ඒ වගේම වෙනත් ආර්ථික සිද්ධි මේ පිළිබඳව මේ ගනුදෙනු යටතේ කතා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඊට අමතරව මේ ඒකක යටතේ අපිට පුළුවන් අත්පිට ගනුදෙනු ගැන අත්පිට සිද්ධ වෙන ගනුදෙනු පිළිබඳව කතා කරනවා. ඒ වගේම ණයට සිද්ධ වෙන ගනුදෙනු ණය ගනුදෙනු පිළිබඳව කතා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව අපිට පුළුවන් මෙම ඒකක යටතේ ගනුදෙනු හැටියට සලකන්නේ නැති ඒ කියන්නේ ගනුදෙනු නොවන සිද්ධි ගනුදෙනු නොවන සිද්ධි පිළිබඳව කතා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ ගනුදෙනු කියන කාරණයට මෙන්න මේ මාතෘකා කිහිපය තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම ඒකකයේ යටතේ. දරුවනේ බලමු ඉස්සෙල්ලාම මේ මොකද්ද ගනුදෙනුවක් කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා බලමු අපිට අපේ ගෙදර දොරේදී අපිට එදිනෙදා අපි ඕනතරම් අහලා තියෙනවා මේ වචනේ මේ ගනුදෙනු කියන වචනේ. නමුත් අපි දැන් මෙතනදී ගනුදෙනු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගෙදරක සිද්ධ වෙන ඒවා ගැන නෙමෙයි ව්‍යාපාරයක් තුල සිද්ධ වෙන ගනුදෙනු පිළිබඳව. එතකොට එහෙම ගත්තාම
ව්‍යාපාරයක් සහ බාහිර පාර්ශවයන් අතර සිදුවන සම්පත් හුවමාරුවක් තමයි අපි සරලව ගත්තාම ගනුදෙනුවක් කියලා කියන්නේ. අපි ආය පාරක් බැලුවොත් එහෙම ගනුදෙනු කියන්නේ මොකක්ද කියලා ව්‍යාපාරයක් සහ බාහිර පාර්ශව අතර බාහිර පාර්ශවයන් කියවම ගණනාවක් ඉන්නවා. ඒතර ව්‍යාපාරය සහ බාහිර පාර්ශවයන් අතර සිද්ධ වෙන සම්පත් හුවමාරු වීම. තව මම ඒකට කොටසක් එකතු කරලා දෙන්නම්. මෙහෙමත් කියන්න පුළුවන් අපිට. ව්‍යාපාරය සහ බාහිර පාර්ශව අතර සිදුවන සම්පත් හුවමාරු වීම සහ විවිධ ආර්ථික සිද්ධීන් ගනුදෙනු හැටියට සලකන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඊට වැදගත් කොටසක් ඒ ගනුදෙනු කියන්නේ මොකක්ද කියන එක ඒක තේරුම් ගැනීමට බල උත්සාහ ගන්න ඕනේ. දැන් අපි බලමු ඔය ගත්ත නිර්වචනයත් එක්ක බලපුවාම ගනුදෙනුවක දකින්න ලැබෙන ලක්ෂණ විභාගයට අහන්න පුළුවන්. ගනුදෙනුවක් තුල මොන වගේ ලක්ෂණද දකින්න ලැබෙන්නේ? ලක්ෂණ විභාගයට අහන්න පුළුවන්. ගනුදෙනුවක් තුල මොන වගේ ලක්ෂණද දකින්න ලැබෙන්නේ? දැන් එක ලක්ෂණයක් තමයි කියපු නිර්වචනෙත් එක්ක ගත්තාම ගනුදෙනුවක තියෙන එක ලක්ෂණයක් තමයි සම්පත් හුවමාරු වීමක් සිද්ධ වෙන්න ඕනේ. ව්‍යාපාරයක තිබෙන සම්පත් ඒ බාහිර පාර්ශවයන් එක්ක හුවමාරු වෙන්න ඕනේ. එන එක ලක්ෂණයක් විදිහට මතක තියාගන්න ගනුදෙනුවක සම්පත් හුවමාරුවක් සිදුවිය යුතුයි කියන්නේ. ඒතර මේ සම්පත් හුවමාරුව නිසා තව එක ලක්ෂණයක් අපි ගත්තොත් ගනුදෙනුවක තියෙන ඒ සම්පත් හුවමාරුව නිසා ව්‍යාපාරයේ තියෙන වත්කම් වගකීම් හිමිකම් මේවා ප්‍රධාන මූලිකාංග තුනක් මම මතක් කළේ. ඒ ව්‍යාපාරයක තියෙන වත්කම් වගකීම් හිමිකම් වල අගය නැත්නම් ප්‍රමාණය වෙනස් වීමක් වෙන්න ඕනේ. එක්ක අඩුවීමක් හරි වැඩිවීමක් හරි වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අත්පිට මුදලට බාන්න ගත්තා කියලා. එතකොට ව්‍යාපාරයේ බඩුතොක කියන වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. එතකොට ඒක සම්පත් හුවමාරු වීමක් අපිට පේනවනේ. ඉතින් මේ වගේ උදාහරණ ඕන තරම් අපිට ගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ගනුදෙනුක එක ලක්ෂණයක් තමයි සම්පත් හුවමාරු වීමක් වෙන්න ඕනේ. දෙවැනි එක තමයි මේ සම්පත් හුවමාරු නිසා ව්‍යාපාරයේ තිබෙන වත්කම් වගකීම් සහ හිමිකම් වල වෙනස් වීමක් වෙනවා. ඒක තව එක ලක්ෂණයක් අපි බලමු ගනුදෙනුවක තියෙන. තව එකක් තමයි මේ වත්කම් වගකීම් සහ හිමිකම් වල මේ වෙනස් වීම අපිට මුදලින් මැන දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. මුදලින් මනින්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න දරුවනේ ගනුදෙනුවක ලක්ෂණවත් තුනක් වලට මතක් කරගන්න. එකක් තමයි ව්‍යාපාරයේ සම්පත් හුවමාරුවක් විය යුතුයි. දෙවැනි එක තමයි මේ සම්පත් හුවමාරුව නිසා වත්කම් වගකීම් සහ හිමිකම් වල වෙනසක් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේ වෙනස් වීම මුදලින් මැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. හොඳයි. අපි ඊළඟට බලමු සාමාන්‍යයෙන් ව්‍යාපාරයක එදිනෙදා සිද්ධ වෙන ගනුදෙනු සඳහා උදාහරණ කීපයක්. එතකොට අපි ඉස්සරහදී අපි ගිණුම් කරන්නේදී අපි විශාල වශයෙන් ගනුදෙනු යොදා ගනිමින් අපි ගිණුම් වාර්තා පිළියෙල කිරීම කරනවා. නමුත් අපි මේ මාතෘකාව ඔස්සේ බලන්න ඕනේ මේ ගනුදෙනු වලට උදාහරණ. එතකොට මේ ගනුදෙනු වලට උදාහරණ ගණිතදී මම ආඩ ඉස්සෙල්ලා නිර්වචනයේදී කිව්වා සම්පත් හුවමාරු වීමක් හෝ කිසියම් ආර්ථික සිදුවීමක් තමයි ගනුදෙනුවක් කියන්නේ කියලා. ඒ නිසා මම මේ ගනුදෙනු කොටස් දෙකකට බෙදුවා මේ උදාහරණ ගන්නකොට එකක් තමයි සම්පත් හුවමාරු වීම. අනිත් එක ආර්ථික සිද්ධි. අපි ඉස්සෙල්ලා බලමු මේ සම්පත් හුවමාරු වීම වලට දෙන්න පුළුවන් උදාහරණ මොනවද කියලා. දැන් එකක් තමයි අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය මුදලින් ගෙනීම. එතකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. අයිතිකරුගේ හිමිකම අනිත් පැත්තෙන්
වැඩිවීමක් කියන. ඒතර අර අපි ඉස්සෙල්ලා කියපු අර ලක්ෂණ වලින් එක පැත්තකින් වත්කම් වැඩිවීමක් වුණා, අනිත් පැත්තෙන් අයිතිකරුගේ හිමිකම වැඩිවීමක් වුණා. ඒතර ඒක එක උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ සම්පත් හුවමාරු වීම වලට. අයිතිකරු ප්‍රාග්ධනීය මුදලින් ඉදී. ඒ වගේම අත්පිට මුදලට භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. දැන් අත්පිට මුදලට භාණ්ඩ ගත්තාම එතකොටත් වෙන්නේ ව්‍යාපාරේ සම්පත් වල හුවමාරුවක් වෙන්නේ. මොකද ව්‍යාපාරයට භාණ්ඩ කියන වත්කම වැඩි වෙනවා, ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා. දැන් තව උදාහරණයක් අපි අරන් බලමු. මේ ගනුදෙනුවකට දෙන්න පුළුවන් සම්පත් හුවමාරු වීම වලට දෙන්න පුළුවන්. අපි හිතමු බැංකුවෙන් ණය මුදලක් ගත්තා. බැංකුවෙන් ණය මුදලක් ගත්තාම ඒ ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. අනික් පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඒතර ඊළඟට තව උදාහරණයක් බැලුවොත් එහෙම ඊට අමතරව අපිට ගන්න පුළුවන් ණයට භාණ්ඩ වික්කා. එහෙම නැත්නම් ව්‍යාපාරයට මෝටර රථයක් මිලදී ගත්තා. දැන් මේ හැම කාරණයක්ම ව්‍යාපාරයක සම්පත් හුවමාරු වීම වලට දෙන්න පුළුවන් උදාහරණ. අපි ඊළඟට බලමු මේ දැන් ගනුදෙනු වලට උදාහරණ නම් කරන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. එකක් සම්පත් හුවමාරු වීම, අනිත් එක ආර්ථික සිද්ධි. ඒතර ආර්ථික සිදුවීමක් කියන්නේ එහෙම ව්‍යාපාරයේ තියෙන සම්පත් හුවමාරු වීමක් නෙමෙයි එතන වෙන්නේ. ව්‍යාපාරය තුළ මුදලින් මනින්න පුළුවන් ආකාරයේ කිසියම් ආර්ථික සිදුවීමක්. ඉතින් ඒවා අපි ගනුදෙනු විදිහට සලකන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ තියෙන ගබඩාව ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 2ක අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක මුදලින් තක්සේරු කරන්න පුළුවන්. මේක ගිණුම් වාර්තාවල සටහන් කරන්න පුළුවන්. ඒතර ඒක සම්පත් හුවමාරුවක් නෙමෙයි කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා. ඒක ව්‍යාපාරයේ ආර්ථික සිදුවීමක් හැටියට ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් ගත්තොත් දැන් ව්‍යාපාරයේ අපි ණයට භාණ්ඩ විකුණනවානේ. ණයට භාණ්ඩ වික්කහම අපිට ඒ ගනුදෙනු කරුවන්ගෙන් මුදල් ලැබෙන්න ඕන. අපි ඒගොල්ලන්ට කියනවා ණය ගැතියෝ කියලා. ඒ ණය ගැතියන්ගෙන් ලැබෙන්න තියෙන ණයක් ඒගොල්ලෝ ගෙවන්නේ. ඒකට අපි කියනවා බොල් ණය කියලා. ඒක බොල් ණයක් වශයෙන් කපා හරිනවා. දැන් ඒක ආර්ථික සිද්ධියක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට මේ හැම එකක්ම ව්‍යාපාරික ගනුදෙනු වලට උදාහරණ හැටියට අපිට සලකන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ ගනුදෙනු යටතේ ගනුදෙනු බෙදන්න පුළුවන් ගනුදෙනු සිද්ධ වෙන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. එකක් තමයි අත්පිට මුදලට සිද්ධ වෙන ගනුදෙනු, අනිත් එක ණයට සිද්ධ වෙන ගනුදෙනු. අත්පිට ගනුදෙනු සහ ණයට ගනුදෙනු. අපි දැන් දැනගන්න ඕන මේ මොනවද කියන එක මුල් මට්ටමේදීම. දැන් අත්පිට ගනුදෙනුවක් කියලා කියන්නේ දැන් අපි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගත්තාම ඒ ගනුදෙනුව සිද්ධ වෙච්ච මොහොතේදීම ඒ ගනුදෙනුව සඳහා අවශ්‍ය කරන ගෙවීම සිද්ධ කරනවා නම් ඒක අත්පිට ගනුදෙනුවක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ගනුදෙනුව සිද්ධ වෙච්ච වෙලාවෙදිම ඒ සඳහා අවශ්‍ය කරන ගෙවීම අපි සිද්ධ කරනවා. ඒතකොට ඒක අත්පිට ගනුදෙනුවක් විදිහට සලකන්න පුළුවන්. අපි ඊළඟට බලමු දැන් ණයට උදාහරණයක් අපි ඉස්සෙල්ලා ගමු බලන්න අත්පිට ගනුදෙනු වලට. දැන් අපි කියමු අත්පිට මුදලට භාණ්ඩ වික්කා. ඒ කියන්නේ බඩු තොගය අපි ව්‍යාපාරයෙන් විකුණනවා. අවශ්‍ය කරන මේ මුදල ගනුදෙනු කරුගෙන් මේ මොහොතේදීම ලැබෙනවා. එතකොට සේවකයන්ට වැටුප් ගෙවුවා. එතකොට සේවකයන්ට මේ මොහොතේදීම මුදලින් අපි ගෙවීම කරනවා. ඒවා අත්පිටව සිද්ධ වෙන ගනුදෙනු හැටියට සලකන්න පුළුවන්. දැන් මේ ණය ගනුදෙනුවක් කියන්නේ එතකොට මොකක්ද කියලා බලමු. ණය ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ එක වෙලාවක ඒක බේරුම් කරන්න. ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ගෙවීම කරන්නේ පසු අවස්ථාව. ඒවට කියනවා ණය ගනුදෙනු කියලා. එතකොට මතක තියාගන්න ගනුදෙනු මේ විදිහට අත්පිට ගනුදෙනු සහ ණය ගනුදෙනු විදිහට අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියන කාරණේ මතක තියාගන්න ඕනේ. අපි ඊළඟට බලමු මේ දැන් ගනුදෙනු වල තව දෙයක් අපි කතා කරන්න ඕනේ මේ සමහර ව්‍යාපාරයක් තුළ හටගැනෙන හැම දෙයක්ම හැම සිද්ධියක්ම අපිට ගනුදෙනු හැටියට සලකන්න බෑ. ඒ කියන්නේ ගනුදෙනුවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ සිදුවීමට මූල්‍යමය වටිනාකමක් තියෙනවා. එතකොට ව්‍යාපාරයක සිද්ධ වෙන සිදුවීම් අතර තියෙනවා ගනුදෙනු නොවන සිද්ධි කියලා. ගනුදෙනු නොවන සිදුවීම් තියෙනවා. එතකොට ගනුදෙනු නොවන සිදුවීම අපිට නම් කොටස් දෙකකට ආයෙ බෙදන්න පුළුවන්.
දැන් මෙතන එකක් අපිට ගන්න පුළුවන් මූල්‍යමය අගයක් ලබාගත නොහැකි නැත්නම් මුදලින් මැනිය නොහැකි. මුදලින් මැනිය නොහැකි. එතකොට තව එකක් අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයට නීත්‍යානුකූල අයිතියක් නැති. මේ විදිහට කොටස් දෙකකට බෙදන්න. ඒ ගනුදෙනු නොවන සිද්ධි. ව්‍යාපාරයක සිද්ධ වෙන කිසියම් සිදුවීමක් අපිට මූල්‍යමය අගයකින් තක්සේරු කරන්න බැරි නම් මුදලින්ම ඉන්න බැරි නම් ඒවා ව්‍යාපාරේ තීරණ ගන්න වැදගත් වෙන්න පුළුවන්. හැබැයි ඒවා ව්‍යාපාරේ ගනුදෙනු විදිහට අපිට ගිණුම් වාර්තාවල වාර්තා කරන්න සටහන් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ වගේම සමහර ගනුදෙනු සිද්ධි තියෙනවා අපි දන්නවා ව්‍යාපාරය තුල ඒක මුදලින් මනින්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයේ ඒ සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ව්‍යාපාරයේ නීත්‍යානුකූල අයිතියක් ලබා ගන්න බැරි ඒ වගේම මුදලින් මැනිය නොහැකි දේවල් අපි සලකන්නේ ව්‍යාපාරයේ ගනුදෙනු නොවන සිදුවීම් හැටියට. දැන් අපි උදාහරණ බලමු මුදලින් මැනිය නොහැකි සිද්ධි මොනවද කියන එක. දැන් අපි හිතමු එක්කෝ ආයතනයේ ඉන්න සේවකයෙක්ගේ කිසියම් ගුණ ලක්ෂණ. නැත්නම් ව්‍යාපාරික තීරණයක්. එහෙම නැත්නම් ආයතනයේ පිහිටීම පිළිබඳ කාරණයක්. මේවා තමයි මුදලින් මැනිය නොහැකි සිද්ධි. දැන් උදාහරණ වශයෙන් ගත්තාම ආයතනයේ විකුණුම් කළමනාකරු. ඊටාම දක්ෂ අය. ඉතින් ඒක මුදලින් මනින්න බෑනේ. ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් ව්‍යාපාරයේ අලෙවි සේවක සේවිකාවන් ඊටාත්ම කරුණාවන්තයි. ඉතින් එතකොට ඒක මුදලින් මනින්න බෑ. නමුත් ව්‍යාපාරික තීරණ වලට වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන ව්‍යාපාරයේ පිහිටීම පිළිබඳ කාරණේ. ව්‍යාපාරයේ පිහිටා වෙන්නේ ඊටා දැකුම් කළු පරිසරයක. නැත්නම් ව්‍යාපාරය අපි හිතමු උදාහරණයක් වශයෙන් ජනාකීර්ණ ප්‍රදේශයකින් කඩකාමරයක් තෝරා ගැනීම. මෙන්න මේ වගේ දේවල් තමයි මේ මුදලින් මැනිය නොහැකි සිදුවීම් හැටියට අපි සලකන්නේ. දැන් නීත්‍යානුකූල අයිතියක් ලබාගත නොහැකි සිදුවීම් වල මොනවද කියලා නීත්‍යානුකූල අයිතියක් ලබා ගන්න බැරි ඒවා. ඒවට උදාහරණ වශයෙන් අපි ගන්න පුළුවන්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ගිණුම් තබන්නේ ඒ ව්‍යාපාරය තුල සිද්ධ වෙන ගනුදෙනු පමණයි. ඒතර අයිතිකරුවයි ව්‍යාපාරයයි කියන්නේ දෙන්නේ. ඒතර අයිතිකරු සම්බන්ධයෙන් වෙන දේවල් ව්‍යාපාරයේ ගනුදෙනු විදිහට සලකන්න බෑ. අපි හිතමු අයිතිකරුගේ පෞද්ගලික නිවස ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 3ක අලාභයක් සිද්ධ වුණා කියලා. ඒතර අයිතිකරුගේ දැන් ඒක මුදලින්ම ඉන්න පුළුවන්. හැබැයි අයිතිකරුගේ පෞද්ගලික නිවස ව්‍යාපාරයේ මත්කමක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් මුදලින්ම ඉන්න පුළුවන් වුණත් නීත්‍යානුකූල අයිතියක් නැති නිසා ව්‍යාපාරයේ ගනුදෙනු හැටියට සලකන්න බෑ. ඒ වගේම අපි තව උදාහරණයක් අරන් බලමු. දැන් ව්‍යාපාරයේ වෙත පැමිණෙන ගනුදෙනු කරුවෙක්ගේ මෝටර රථයක් මගදී අනතුරකට ලක් වෙනවා. ඒ අනතුරකට ලක්වීමෙන් සිදුවන ඒ මෝටර රථයට වෙන පාඩුව අපිට රුපියල් 75000. දැන් මුදලින් මනින්න පුළුවන්. නමුත් ව්‍යාපාරයට ඒ කාරණේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපි ව්‍යාපාරේ ගනුදෙනු නොවන සිදුවීම් හැටියට තමයි සලකනු ලබන්නේ. එහෙමනම් දරුවනේ දැන් බලන්න මේ ගනුදෙනු කියන මේ ඒකකයේ යටතේ අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? ඒ වගේම ගනුදෙනුවක දකින්න ලැබෙන ලක්ෂණ මොනවද? ඒ වගේම ගනුදෙනු සඳහා දෙන්න පුළුවන් උදාහරණ. එතකොට සම්පත් උවමාරු වීමක් එහෙම නැත්නම් ආර්ථික සිද්ධියක් කියන්නේ මොකක්ද? ඒ වගේම අපිට සිද්ධ වෙන ගනුදෙනු මොනවද? ණයට සිද්ධ වෙන ගනුදෙනු මොනවද? ඒ වගේම ගනුදෙනු නොවන සිදුවීම් යටතේ මුදලින් මැනිය නොහැකි ගනුදෙනු, ව්‍යාපාර නීත්‍යානුකූලයි කියලා ලබාගත නොහැකි සිදුවීම් කියන මෙන්න මේ කාරණා ටික තමයි අපි දැනුවත් වෙන්න ඕනේ ව්‍යාපාරයක ගනුදෙනු සම්බන්ධ. අයබෝන්